නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ දවස්වල ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ දිවසින් දුටු දෙව්ලොව සැප නමින් යුතු උතුම් දහම් වැඩසටහන. විමානවත්ව බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට අයිති ගාථා කියන කොටසට තමයි මේ කුද්දක නිකායේ විමානවත්ව අයිති වෙන්නේ. දෙවියන්ගේ දිව්‍ය විමානවල විස්තර තියෙන කරපු කර්මය සහ විඳින පුණ්‍ය විපාකය ගැන සඳහන් විස්තර. එතකොට මේ දෙවියන් අතර දිව්‍ය ලෝක 6 උපදීන්නේ ඒ තමන් කරන පිනේ ප්‍රබල බව සහ පිනේ ස්වභාවය අනුව තමයි දිව්‍ය ලෝක 6ට කෙනෙකුගේ ජීවිතේ පත් වෙන්නේ. බ්‍රහ්ම ලෝකවලට උපදින්නේ එයාගේ හිතේ තියෙන සමාධිය, බ්‍රහ්ම විහරණ සහ එයාගේ අධ්‍යාත්මය අනුව තමයි මේ බ්‍රහ්ම ලෝකවල ස්වභාවය තීරණය වෙන්නේ. ඉතින් කෙසේ නමුත් අදත් අපිට දිව්‍ය විමාන ගණනාවක විස්තර ඉගෙන ගන්න ලැබෙනවා. එතකොට ඇත්තටම කෙටියෙන් කියනවා නම් සතර අපාය ගැන දිවසින් දුටු බියකරු සසර කියන දහම් වැඩසටහනෙන් ඔබට කියලා දුන්නා. මේ දිව්‍ය ලෝක ගැන කියලා දෙනවා. මේ තමයි 6-4 කියලා දුන්නා. මෙච්චරත් කියලා දීලා ඉතින් ජීවිතේ වෙනසක් කරගන්න බැරි නම් ඒක නම් ඉතින් ඇත්තටම කිව්වොත් කරුමයක්ම තමයි. මෙච්චරත් කියලා දීලා. ඉතින් ඒ නිසා අදත් සද්ධා රූපවාහිනියෙන් හා ලක්විරු ගුවන් විදුලියෙන් මේ ධර්ම දේශනා ලෝක සත්වයා විශේෂයි පින් කැමැති අයට අහන්න සලස්වන්නේ. අද මේ උතුම් ධර්ම දානි සිද්ධ කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර මහමෙවුනා භාවනා සුපී උපස්ථාන කමිටුවේ පින්වතුන් විසින් ඒ උපස්ථාන කමිටුවට සහ සම්බන්ධව ඒ ඥාතියෙක් වෙන මියගිය ඩී.පී. ගුණදාස මහත්මයාට පින් අනුමෝදන් කරන්නටත් සියලු දෙනාට සිත ප්‍රාර්ථනා කරන්නටත් තමයි අද මේ ධර්ම දාණයට මේ පින්වතුන් සම්බන්ධ වෙන්නේ. ඉතින් පින්වතුනි, පින කියන එක හරි අපූර්ව දෙයක්. දැන් ඇත්තටම කියන්න ඕන දැන් පිටරට ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් පිටරට අසපු කියන්නේ සමහර දැන් ඕස්ට්‍රේලියාවේ නම් හොඳ විවේක අසපු තියෙනවා. ඇවිදලා කියලා ගස් කොළන් තියෙන වටපිට සමහර වෙනත් අසපු දැන් වෙනත් රටවල ඉතින් මිනිස්සු ගයක් විදිහට ගන්න එක තමයි ඉතින් සංඝයා වැඩි ඉන්න නිසා අපි සාමාන්‍යයෙන් අසපු කියලා හෝ පිටරට විහාරස්ථාන විදිහට තියෙන්නේ. එතකොට අපි දැකලා තියෙනවා මුලින්ම ඒ අසපු හෝ ඒ විහාර ආරම්භයේදී කවුරු හරි සැදැහැවතෙක් ඉන්න තැනක් තමයි තමන්ගේ ගෙදර නිදහස් කරලා වෙහෙර විහාර විදිහට නැත්නම් අසපුවක් විදිහට පවත්වාගෙන යන්නේ. ඊළඟට සමහර වෙලාවට ස්ථාන මාරු ඉද්දී විදේශගත පින්වතුන් තමන්ගේ නිවස අසපුවක් විදිහට දීලා ඒ අය දවස් කිහිපයකට හෝ ටික දවසකට අයින් වෙලා ඒ සංඝයාට පූජා කරනවා. ඊළඟට සමහර දුර බැහැර දේශනාවලට යනකොට සමහර පින්වතුන් තමන්ගේ නිවසේ ස්වාමීන් වහන්සේලා වඩා හිඳවගෙන අප උපස්ථාන කරනවා. දැන් අපිත් විදේශ රටවල ධර්ම ප්‍රචාරය යනකොට අපිත් ওই අවස්ථාවට මුහුණ දීලා තියෙනවා. හැබැයි ඒකේ මේසා විපාකයක් තියෙනවා කියලා අපි මමත් වැඩිපුර ඒක හිතලා තිබ්බේ නෑ. නමුත් බලන්න පින්වතුනි, මේ පුදුම දිව්‍ය විමානයක් ගැන අහන්න ලැබුණා. ඒ තමයි උපස්සයදායක. මේ විමානවත්වයේ 6 වෙනි වර්ගයේ 5 වෙනි විස්තරේ මෙතන තියෙන්නේ මෙහිමයි. ඒ තමයි මේ එක ස්වාමීන් වහන්සේ නමක් හවස් කාලේ ඈතක වඩිනකොට ගමකට ඇවිල්ලා කිව්වා, උපාසකේ මං අහවල් සාවස්තිය අහවල් තැනට යන්නේ, මට අනේ හාඳුරනේ මේ රාත්‍රියේ කොහේ වඩින්නද? දැන් මේ වෙලාවට නම් යන්න දෙයක් නැහැ, වෙලාව මදි කිව්වා යන්න. රැ වෙනවා. ඉතින් උපාසකේ දැනුත් අඩ අඳුර වුණා. මොකද කරන්නේ?
තින් හාන්දුරනේ මෙතන ස්වාමීනි මෙතන ඉන්න අහල පහල තැනකුත් නැහැ. ඔබ වහන්සේ කරුණාකර මොහොතක් කොහොම වැඩ ඉන්න දුවගෙන ගිහිල්ලා ගෙදර ඇඹණියට කිව්වා. මේ ශ්‍රමණයන් වහන්සේ නමක් යනවා උන්වහන්සේට අද යන්න බෑ ඉන්න දෙනකුත් නැහැ. ඉතින් කිව්වා අනේ එහෙනම් මොකද කරන්නේ? කිව්වා එහෙනම් අපේ ගේ අපි දෙන්න කුසියෙමු පිළිකන්නේ එළියේ. අපේ කාමරේ ශාලේ ඒ කියන්නේ කාමර දෙක තියෙන්නේ. ඒක සුද්ධ කළා ඒ තෙරුන් වහන්සේට කුටියක් විදිහට අපි පූජා කරමු කිව්වා. එයාගේ බිරිඳ කැමති වුණා. බලන්න දෙන්න එක අදහසකට ආවා. ඉක්මනට කිව්වා එහෙනම් මං ටිකක් එහා පැත්තේ ස්වාමීන් වහන්සේ ඉන්නේ වඩම්මගෙන එන්න. උඹ ඉක්මනට මේක අස් කරපන් කිව්වා. ඊට පස්සේ ආයෙ අස් කරන්න දෙයක්වත් නැහැ. පැදුරයි එහෙමනේ තියෙන්නේ අහිංසක ගෙවල් දුප්පත් මිනිස්සුන්ගේ. ඊට පස්සේ ඒ කාමරේ හොඳට අතුපතු ගාලා උන්වහන්සේට සෙනසුන පනවලා ඒ බිරිඳ කුසියට ගියා. අර උපාසකයා ඇවිල්ලා ස්වාමීන් එහෙනම් මේ අද දවසට ඔබ වහන්සේට සෙනසුනක් විදිහට මේ කුටිය ඔබ වහන්සේට පූජා කරනවා. මේ ඔබ වහන්සේ සුවසේ වැඩ ඉන්න කියලා උන්වහන්සේට මේ කුටිය පූජා කළා. කොළ පිටිපස්සෙන් අර මේ නිකන් අටවගෙන තියෙන කුසියට ගිහිල්ලා ඒ දෙන්න එදා කුසියේ හිටියා ඉස්සරහා පැත්තට ආවේ නැහැ. ඒක ස්වාමීන් වහන්සේ වෙනුවෙන්ම වෙන් කළා. ඊට පස්සේ පහවදා උදේම දානි හදලා ආහාරත් පූජා කළා. උන්වහන්සේට පැන් ආදිය පූජා කරලා එහෙම පිටත් කළා වන්දනා කළා. හරි සතුටු වේ දෙන්නට. බලන්න ඔහොම අහිංසක ගෙවල් කොච්චරනම් තියෙනවද? ඊට පස්සේ හරිම සතුටුයි. ඊට පස්සේ දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා දැන් සමහරට අපිත් ගම් පැත්තේ එහෙම වැඩියට පස්සේ ඒකට ළඟ අහල පහල ඉන්න යන්නේ ස්වාමීන් වහන්සේ අද අපේ ගෙදර වැඩ ඉන්නේ කියලා අපි අපේ ගෙවල් වල ඉන්නේ නැහැ. ඒකට ළඟ කාගේ හරි ගෙදරක් සම්පූර්ණයෙන්ම වෙන් කරලා සමහර ලාවට එහෙම ඉන්නේ. එතකොට ගියොත් එහෙම. ඉතින් ඒ නිසා ඒ අයට දන්නේ නැතුණාට විශාල පිනක් රැස් වෙනවා. ඊට පස්සේ මේ දෙන්නගේ ජීවිතේටම ඒ කලාමයි පිනක්. කලාමයි පිනක් ආපහු මේ ඒ දෙන්නගේ අතින් වෙන පින්කම්වත් ආය ශ්‍රමණයන් වහන්සේලවත් මුණ ගැහුන්නේ නැහැ. ඒ පින්බලෙන් දෙව්ලෝ ගියා. ඒ පින්බලෙන් දෙව්ලෝ ගියා. දිව්‍ය පුත්‍රයා මහා දිව්‍ය රාජෙක්. ඉතින් අර බිරිඳම ඒ දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය අප්සරාව බවට පත් වෙලා පරිවාර දිව්‍ය අප්සරාව දහස් ගණන් ඉන්නවා. අප්‍රමාණ සැප විපාක තියෙන දිව්‍ය විමානයක බැබලි ඉන්නේ මුගලන් මහරහතන් වහන්සේ තමයි මේ කාරණාව ඇහුවේ. මුගලන් මහරහතන් වහන්සේට මේ තමන් කරපු පින්කම කිව්වා. ස්වාමීනි මමත් මගේ බිරිඳත් මනුස්ස ලෝකයේදී රහතන් වහන්සේ නමකට සෙනසුරක් පූජා කරගත්තා. එයාලා ඒ උපස්ථාන කළ තියෙන රහතන් වහන්සේ නමකට. ආර්ය සංඝයා විශේෂ සිත පහදවාගෙන බොහොම පිළිවෙලට අපි උතුම් දානයක් පූජා කළා. මහා දානයක්. ඉතින් පිළිවෙලට දැන් අහිංසක කෙනාට කොහොම දුන්නත් ඒක මහා දානයක්. ඒ පිනෙන් තමයි මෙවැනි ලක්ෂණක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසා. ඉතින් ස්වාමීනි ඒ නිසා එක දවසකට නමුත් සංඝයා විශේෂ සෙනසුනක් පූජා කිරීමේ ඒසා විපාකයි කියනවා. බලන්න පින්වතුනි ඒ තමන්ට ඒ පිනක් කරගන්න අවස්ථාවක් ලැබුණාට පස්සේ ඒ පින අත් නොහැර ගැනීම. ඊළඟට තමයි එක අදහසකින් පින් කිරීම. තුටුපුටු ගන්න නැති එක. සමහර වෙලාවට ස්වාමියා ශ්‍රද්ධාවෙන් සංඝයා වඩම්මනවා. බිරිඳ කැමති නැහැ. ඊට පස්සේ සමහරට බිරිඳ ශ්‍රද්ධාවන්තයෙන් ශ්‍රද්ධාව දම්පැන් දෙනවා. ස්වාමියා කැමති නැහැ. ඉතින් මේ දෙන්න අදහස් දෙක වුණාම විපාකේන කොටත් ඒ දෙන්න ලං වෙන්නේ නැහැ. ඒ දෙන්න ලෝක දෙක. ඒ දෙන්න ලෝක දෙක සම සද්ධා සම සීලා සම ත්‍යාගා සම පඤ්ඤා සමාන විදියට ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා තිබ්බම තමයි එකතු වෙවි යන්නේ. තමන්ගේ ස්වාමියා නරක ගති ගුණ වලින් යුක්තයි නම් ඒ මිනිසයා ඔබට අප්පිරියයි නම් ඒ බිරිඳ කල යුත්තේ ස්වාමියාට ප්‍රතිවිරුද්ධ ගුණ රැස් කරන්න ඕන. ස්වාමියාට නිතර තරහ යනවනම් බිරිඳ තරහ ගන්න නැති කෙනෙක් වෙන්න ඕන. ස්වාමියා දන් දෙන්නේ නැත්නම් බිරිඳ ගොඩාක් දන් දෙන්න ඕන. ඊළඟට ස්වාමියා බණක් අහන්නේ නැත්නම් බිරිඳ ගොඩාක් බණ අහන්න ඕන. ඊළඟට බිරිඳ නුවණින් කල්පනා කරන්න ඕන. සිල් සමාදන් වෙන්න ඕන. කවදාවත් ඒ දෙන්න ආයෙ එකතු වෙන්නේ නැහැ. මොකද මේ පුණ්‍ය විපාකයෙන් දෙන්න ලෝක දෙකමයි උපදින්නේ. දැන් අද කාලේ තියෙන මිනිහත් බයිනවා ගෑණිත් අකට තකේ බයිනවා. මිනිහත් ලෝභයි ගෑනු කෙනත් ලෝභයි.
ඒ කර්ම විපාක විඳින්න ඒ දෙන්නම සසරේ එකතු වෙවි අංකරේ අල්ලාගෙන යනවා. ඕක තමයි ලෝකේ තියෙන ස්වභාවය. ඉතින් ඒ නිසා එකට පින් කරපු අය නම් මෙලොවත් ඇවෙන්නේ පරලොවත් ඇවෙන්නේ. ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති. මෙහෙ සතුටු වෙනවා පරලොවත් සතුටු වෙනවා දෙලොවම සතුටු වෙනවා. පුඤ්ඤං මේ කතන්ති නන්දති මම් පින් කළා කියලා සතුටු වෙනවා. බිහියෝ නන්දති සුග්ගතින් ගතෝ ගොඩාක් සතුටු වෙන්නේ දෙව්ලොව ගිහිල්ලා සුගතිය ඉපදෙලා. ඊළඟට පින්වතුනි අපි බලමු ඊළඟ දිව්‍ය විමානේ මොගලන් මහරහතන් වහන්සේ තමයි මේ දිව්‍ය විමානේ දකින්නේ. අප්‍රමාණ දිව් සැප තියෙන මැණික් මාලිගාවකින් යුතු අප්‍රමාණ දිව් සැප විඳින දිව්‍ය පුත්‍රයෙක්. දැන් මේ සියලුම කතා දිව්‍ය පුත්‍රයෝ. මං ඉස්සර මනුස්ස ලෝකයේදී මිනිසෙක් වෙලා හිටියා. මං දැක්කා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ අධික පිපාසයෙන් කලන්තය ඇදිලා හිටියේ. ඉතින් මං උන්වහන්සේට දානි හදලා පූජා කරගත්තා. මං උන්වහන්සේව ආහාර පාන සහිත බවට පත් කළා. මේ කතාව පින්වතුනි මම බැලුවා කොහොමද මේ දිව්‍ය පුත්‍රයාගේ කතාව ස්වභාවය කියලා. මෙයා මේ කුඹුරු කරන මිනිසෙක්. ඊට පස්සේ මෙයා ඉතින් මේ මහාන්සින් පොඩ්ඩක් කුඹුරෙන් ගොඩට ඇවිල්ලා ලඳු කැලෑවට පොඩ්ඩක් ගියා හාන්සි වෙලා පොඩ්ඩක් ගිමක් නිවා ගන්න. ඒ වෙලාවට ස්වාමීන් වහන්සේ නමක් එතනින් වැඩියා. උන්වහන්සේගේ මෝණයෙම පේනවා ගොඩක් දාඩිය දාලා මහන්සි වෙලා. අනේ ස්වාමිනී වඩින්න ඔබ වහන්සේ දානේ වැළඳුවාද? දානේ වළඳලා නැහැ. අහල පහල ගමකුත් නැහැ පින්ඩ පාතේ යන්න. ඊට පස්සේ යා මොකද කළේ? තමන්ට ලැබිච්ච ආහාරය තමන් දවල්ට ඔතාගෙන ආපු මොනවා හරි ටිකක් තිබ්බනි. ඒක එහෙම්ම පූජා කළා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ භාගයයි ගත්තේ. ඊට පස්සේ යා කිව්වා එපා. ස්වාමීනි මට අනුකම්පා වෙනස ඔක්කොම ගන්න කියලා තමන්ගේ ආහාරය එහෙම්ම දීලා පුදුම විදිහට සතුටු වුණා. ඉදා දවල් ඔහුට කැම නැහැ. තමන්ගේ වේල දානට පුදලා තමන් බඩගින්න හිටියා. ඔන්න ඔය පින මනුස්ස ලෝකෙදි කරගත්තා. දැන් දිව්‍ය ලෝකේ අවම ආයුෂ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් දිව්‍ය රාජ්‍ය විඳිනවා. දිව්‍යයන්ගේ සුදා භෝජනේ වළඳන්නේ නන්දන උයනේ සතුටු වෙන්නේ. සුධර්මා දිව්‍ය සභාවේ සාකච්ඡා කරන්නේ. කොච්චර බලන්න පින විසින් මිනිස්සෙක් අරගෙන යන හැටි. බඩගින්නේ ඉඳලා දන් දෙන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක සුළුපටු දෙයක් නෙවෙයි පින්වතුනි. ඉතින් ඒ නිසා තවත් තියෙනවා මේ වගේම එකක්. ඒකේ තියෙන්නේ මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ යවකෙතක් පාලනය කරපු කෙනෙක්. මම නොකැලඹුණු සිතින් ඇති ප්‍රසන්න වූ රහතන් වහන්සේ නමක් දැක්කා. මම උන්වහන්සේට මගේ දෑතින්ම පිට්ටුවක් පූජා කරගත්තා. ඒ පූජාවෙන් ලැබුණ පිනෙන් තමයි මේ නන්දනවනේ මම සතුටු වෙන්නේ. ඔහුත් ඒ වගේම ඉදා දවල් කෑමට ගෙනියලා තියෙන පිට්ටුවක් ඒක එහෙම පූජා කළා. පින්වතුනි තමන් තවත් කෙනෙකුට දානයක් දීලා තමන් බඩගින්නේ ඉන්න පුළුවන් නම් මේක ප්ලෑන් කරලා කරන්න බෑ මේ පින. මම මීට කලිනුත් කිව්වා අහම්බෙන් මේක එන්නේ. ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් මග හැර ගන්න එපා. තමන් බඩගින්නේ ඉඳලා දන් දෙන එක. ඒක මුළු ජීවිත කාලෙම මතකයි තමන්ට. ඒකේ ආනිසංස සුළුපටු නෑ. එහි ආනිසංස සුළුපටු නෑ පින්වත්නි. දැන් ගත්තොත් එහෙම බුද්ධ කාලේ හිටියා මෙණ්ඩක සිටුතුමා. මෙණ්ඩක සිටුතුමාට ඔහු පොය දවසට උපෝසතේ සමාදන් වෙලා ගබඩාවල් ඇරලා බලනකොට ඒ මුළු මාසෙම මේ අයින් වෙච්ච ධාන්‍ය ඒ ඔක්කොම ටික පිරෙනවා. ඔහු පොය දවසට ගබඩාවට ගිය ගමන්. ඊට පස්සේ ඔහුගේ බිරිඳ හාල් සේරුවක බත් උයලා මුළු නගරේ මිනිස්සු ලක්ෂයක් ආවත් කෑම දෙන්න පුළුවන්. ඒ බිම්බිසාර රජුරුව මේක චෙක් කරන්න චතුරංගනී සේනාවත් එක්ක මේ ගෙදෙට්ට යනවා. එතකොට ඈ හාල් සේරුවක බත් උයලා. ඉතින් රජතුමා කිව්වා ඔක්කොටම කෑම දෙන්න කියලා. රජතුමාගේ මුළු සේනාවටම කෑම දුන්න බත් මුට්ටි ඉවර වෙන්නේ. ඊට පස්සේ ඔහුගේ පුතා මෙණ්ඩක සිටුතුමාගේ පුතාට පුළුවන් කහවණු 1000ක් කහවණු 100ක් අතේ තියාගෙන පඩි ගෙවන්න පුළුවන් කහවණු 100 ඉවර වෙන්නේ. බිම්බිසාර රජුරෝ කහවණු 100 ඔහුගේ අතේ තියලා චතුරංගනී සේනාවටම පඩි ගෙවන්න කිව්වා. කහවණු 100 ඉවර වෙන්නේ. ඊට පස්සේ ඔහුගේ බිරිඳට පුළුවන්
වී බුසලක් තියාගෙන ඕනම පිරිසකට වී දෙන්න පුළුවන් වී බුසල ඉවර වෙන්නේ නැහැ. ඉතින් වී බුසලක් තියලා බිම්බිසාර රජුරෝ කිව්වා ඇයට වී දෙන්න කියලා වී ඉවර වෙන්නේ නැහැ. ඊළඟට ඔහුගේ ගෙදර ඉන්නවා 16. 16ට පුළුවන් කුඹුර හාන්න. දැන් කුඹුරේ නගුලෙන් අහනකොට එක නගුල් දැත්තයිනේ තියෙන්නේ. ඒ නගුලේ මේ එකපාරක් මෙහෙම හානකොට එක පස්පිඩල්ලක් කැල්ල වැටෙනවනේ. ඒ 16 හානකොට නගුල් 7ක් පොළොවේ වදිනවා. ඒ කියන්නේ එක පස්පිඩල්ලක් පෙල්ලෙන වෙලාවට දෙපැත්තෙන් තුන තව පස්පිඩලි 6ක් පෙල්ලෙනවා. පස්පිඩලි 7ක් පෙරලෙනවා. ඒ නිසා දවස් 6ක් හාන්න ඕන කුඹුර එක දවසින් හානවා. ඔහුගේ 16. ඉතින් මේක රජගහනුවර පැතිරලා තිබ්බ පුදුම යහපතක් මේ පුදුම කාරණාවක් රජගහනුවර පැතිරලා තිබුණා. ඊට පස්සේ ඒ ගමට බුදුරජාණන් වහන්සේ වැඩි වෙලාවේ ওই සියලුම දෙනා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා 16 දක්වාම මේ ගෙදර 5 දෙනාම සෝවාන් වුණා. මොකද්ද මේ කරපු පින? අතීතයේ මේ 5 දෙනාම සිටුපවුලක ඉපදිලා පසේ බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඒ කාලේ දුර්භික්ෂයක් ඇවිල්ලා. ඉතින් ආහාර ඉතුරු කරගෙන තිබ්බා වී හැම බිත්ති වලට මැටි ගහලා තිබ්බේ. ඊට පස්සේ මැටි අයින් කළා ඒ වී තරම් කොටලා ඒ මිනිස්සු ජීවත් වුණා. ඊට පස්සේ වැස්සක ශේයාවක් වන්නේ මුළු නගරේම ගස් ඉදල් වෙලා කෑම නැහැ. ග්‍රීස්මි. ඊට පස්සේ මොකද වුනේ? අවසාන බත් හාල්පත ඒ ඔවුන්ගේ ගෙදර උයනවා. සිටුතුමයි බිරිඳයි පුතයි යේලි 16යි ඉන්නේ. ඊට පස්සේ හාල්පත උයලා ඉවර වෙලා පිඟම් 5කට බෙදුවා. එතකොට කරුණා ගුණ ඇති මහා 이르දිමත් වූ පසේ බුදුරජාණන් වහන්සේ ඔවුන්ට මේ ගෞතම බුද්ධ ශාසනය වෙන යහපත දැකලා ඔවුන්ගේ ගෙදර ඉස්සරහට වැඩම කළා. වැඩම කරපු ගමන් සිටුතුමා හාන්සිපුටු ඉන්නවා. දැක්ක අනේ ශ්‍රමණයන් වහන්සේ නම. ඊට පස්සේ කිව්වා ගෙදර හොඳ උදේම කියලා තිබ්බේ අද විතරයි බත්පත කියලා. ඊට සිටුතුමා කල්පනා කළා අද කන දෙයක් තමයි අදින් පස්සේ කෑමේ නැහැ මරණය අපි බලාපොරොත්තු වෙන්න ඕන. කල්පනා කරා මේ එක වේලක් කාලා කී දොහක් ජීවත් වෙන්නද කොහොමටත් ඉවරයිනේ. ඒ නිසා යන පරලෝක ගමනකට මං ඉතුරු කරගන්නවා කියලා මේ සිටුතුමා තමන්ගේ බත්පත මෙහෙම බත්පතින් මෙහෙම අතින්ම පසේ බුදුරජාන් වහන්සේගේ පාත්‍රයට බෙදුවා. බෙදනකොට පින්වතුනි ඒ සිටුතුමා දැක්කා දැන් තමන්ට මේ පැත්තේ කොටස තමන්ටනේ භාගයනේ බෙදන්නේ. මෙහෙම බෙදනකොට තමන්ට ඉතුරු කරගත්ත කොටසෙන් අත ඈත් වෙනවා. දෙන එකත් එක තමයි අත තියෙන්නේ. ඒතකොට එහෙන් සිටුතුමාට තප්පරයට නොවනවා. අපිට යමක් ලැබෙනවා නම් තමන්ට යමක අයිතිය තියෙනවා නම් තියෙන්නේ දෙන දේත් එක්ක ලං කරගන්න දෙයට හානි වෙනවා කියලා. ඒ ඇතිවෙච්ච සිතිවිල්ලට එහෙම සම්පූර්ණයෙන් බත් ටික දැම්මා. මේක දැකලා සිටු දේවීන් වහන්සේත් ස්වාමීනි මට අනුකම්පා කරන්න අපි තව කී දොහක් ඉන්නද ඔබ වහන්සේට පූජා කරනවා කියලා දානේ පූජා කළා. ඊට පස්සේ මේ පුතත් පූජා කළා දුවත් පූජා කළා 16ත් පූජා කළා ඔක්කොටම කෑම නැහැ. පසේ බුදුරජාණන් වහන්සේ ඉච්ඡිතම් පච්චිතං තුයං කිප්පමේව සමිච්ඡතු පූරෙන්තු චිත්ත සංකප්පා ඡන්தோ පන්න රසෝ යතා මනුජ්‍යෝති රසෝ යතා ආදි වශයෙන් පසේ බුදුරජාණන් වහන්සේලා සෙත්පතන ගාථාවෙන් සෙත් පැදුවා. ඔබ හිතන පතන දේ සමෘද්ධිමත් වේවා පිරෙන හඳ වගේ ඒ වගේම උතුම් මණිකක ප්‍රභාවසේ සියල්ල සිදු වේවා කියලා සෙත් පැතුවා. සෙත් පතල පසේ බුදුරජාණන් වහන්සේ වැඩියා. ඉතින් කට්ටිය ඔක්කොම පිළිකන්නේ ඉඳගෙන පසේ බුදුරජාණන් වහන්සේ වඩින දිශාවට වැඳගෙන හිටියා. ඔහොම ඉන්නවා දැන් පැය ගාණක් ඉන්නවා. බඩ ගින්නේ බෑ. ඔයාලා කියන්නේ යකෙක් කන්න බඩ ගින්නේ කියලා. බඩ ගින්නේ බෑ. ඊට පස්සේ කිව්වා මේ ගෙදර ඇඹනියට කිව්වා මේ හාමිනේ බලාපන් දන් කුඩ ටිකක්වත් තියෙනවද කියලා. එතකොට මේ ඒ හරියට ගුණවත් ඒ බිරිඳ නෑ කිව්වේ නෑ. මම බලන්නම් කිව්වා. ගිහිල්ලා මුට්ටිය ඇරලා බලනකොට සමන් කැකුළු වගේ බත් මුට්ටිය. පිරිලා බත්. ඊට පස්සේ බත් මුට්ටියෙන් බත් බෙදුවා 5 දෙනාට. ඉවර වෙන්නේ නෑ. නගරේ අනවර ගැහුවා. නගරේ ඔක්කොටම දාන ආහාර දුන්නා. ඉවර වෙන්නේ නෑ. එදා හවස් කාලේ වෙනකොට අහස් කුස නිල්වන් වලාකුළු වෙවිලා මහා වර්ෂාව ඇද හැලුණා.
ආයෙ දුර්විශ්ෂී. පිනක් කරන එක අහම්බෙන් කරන්න ඕන. අතහැරලා කරන්න ඕන. ජීවිතේ දෙවෙනි තැන තියලා කරන්න ඕන. උපනෝපන් ජීවිතේ සුගතිය ඉපදුනා. ගෞතම බුද්ධ ශාසනය අර වාගේ ඉරිදි පහකින් ඉපදුනා. සෝතාපන්නත් වුණා. තමන් බඩගින්නෙන් කුසගින්නෙන් ඉඳලා කරන පින්කම සුළුපටු නෑ. ඉතින් ඒ නිසා පින්වතුනි ඔබටත් දුෂ්කර අවස්ථාවක දන් දෙන්න ලැබුණොත් ඒ දානි පූජා කරගන්න. දැන් අපි හඳුනන සමහර අය ඉන්නවා ව්‍යාපාර කටයුතු කරන. ඒ ව්‍යාපාර කටයුතු කියන එක හැමදාම එක විදිහටම නෑනේ පින්වතුනි. දැන් අපි දන්න පවුලක් තිබ්බා. එයාලා ගොඩාක් ව්‍යාපාර කටයුතු වලින් වැටිලා අවසානයේ එදා වේල පිළිබඳව ගැටලුවක් ආවා. දරුවන්ට කොහොම හරි පොඩ ආහාර දීලා ස්වාමියායි බිරිඳයි දෙන්න එක වේලක් මේ පොඩ්ඩක් අරගෙන ඒ අනිත් වේලට යන මුදල පොඩ ඉතුරු කළා. ඉතුරු කළා දවස් 15කට සැරයක් දානයක් දුන්නා. ඉතින් මාසයක්මාරක් ඔය විදිහට දුකසේ දන් දුන්නා. ඊළඟ මාසේ වෙනකොට මේ ප්‍රශ්න ඔක්කොම විසඳුණා. නමුත් ඔවුන්ට මැරෙනකල් දැන් තියෙනවනේ බඩගින්නේ ඉඳලා අපි දන් දුන්නා කියලා. ඒ නිසා සාමාන්‍යයෙන් ඒකයි සමහර බුද්ධ දේශනාවෙත් තියෙනවා කරදර වැඩි වුණාට පස්සේ දුෂ්කරතා වැඩි වුණාට පස්සේ දන් දෙන්න ඕන. ඒ දන් දුන්නාට පස්සේ හරියනවා. මම දන්න තව කෙනෙක් ඉන්නවා එයා අවුරුදු 20ක් උත්සාහ කළා ගේ හදා ගන්න. ගේ හදා ගන්න අවුරුදු 20ක් උත්සාහ කරනවා හරියන්නේම නැහැ. ඊට පස්සේ මම උපදේශයක් දුන්නා ගේ හදන්න තියෙන මුදලෙන් 4න් පංගුවක් මේ වෙහෙරක් විහාරක් හදන්න පූජා කරන්න කියලා. අපි කියමු ලක්ෂයක් නම් ලක්ෂයෙන් 25000ක් මේ පූජා කළා 75000ක් තියෙනවා. ඊට පස්සේ අවුරුදු 20ක් හදාගන්න බැරි වුණ ගේ හදාගත්තානේ. දීමේ විපාක. ඉතින් ඒවා අනුස්මරණය කරන්න ඕන මේවා දීමෙනුයි මේ ලැබෙන්නේ කියලා. ඒ නිසා තමන්ගේ දුෂ්කරතා මැද දෙන දාණය මහත්ඵලයි මහනිසංස ඒ අයට වෙනම දිව්‍ය විමාන තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කරුණු කාරණා තේරුම් ගන්න. ඊළඟට අසහ්‍ය සිටුතුමා දානෙ දිදී ඉන්නවා කලින් මගේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ. ඒ බෝධිසත්ව කාලේ දන් දීදී ඉන්නකොට සක්‍ර දේවේන්ද්‍රය බය වුණා මේ දෙන විදියට නම් මගේ ආසනෙන් මටත් චුත වෙන්න වෙනවා කියලා. ඉතින් සක්දෙවිඳු සියලුම දානෙ දෙන අඩු වැඩි ඔක්කොම අතුරුදහන් කළා. මිනිස්සුත් අතුරුදහන් කළා. ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට එන්න හිතෙන්නේ නැහැ. ඊළඟට හැබැයි යාචක මිනිස්සු එනවා. ගෙදර දෙන්න දාන වස්තුවක් නැහැ. ඊට පස්සේ ඒ සිටුතුමායි බිරිඳයි දෙන්න තනකොළ කපලා. ඒ තනකොළ විකුණලා ඒකෙන් දානේ අඩු වැඩි ගෙනල්ලා හාල් අඩු වැඩි යාචකයන්ට දන් දීලා තියෙනවා. ඒ දෙන්නට කැම නැහැ. පවවදාත් තනකොළ කැපුවා. ඒ දෙන්නට කැම නැහැ. බිරිඳ එක වචනයක් කියලා නැහැ. ස්වාමියාට කලින් තනකොළ කපන්න යන්නේ නැහැ. මේ විදිහට දවස් 7ක් 7 වෙනි දවසේ මේ ස්වාමියා කලන්තේ දාලා වැටුණා. කණ්ඩ නැතුව. ඒත් බිරිඳගේ ඔළුවේ තනකොළ මිටිය තියෙනවා. ඒ බිරිඳ තමයි යසෝදරා. යසෝදරා සංසාරේ දන් අනුමෝදක වෙච්ච හැටි බලන්න. සක්දෙවිඳු අහසේ පෙනී ඉඳලා කියනවා එම්බා සිටුවර ඔය දන් දෙන එක නතර කරාපන්. සිටුවරයාට යාන්තම් සී ඇවිල්ලා කියනවා මාගේ ඇඟ මස් ලේ නහර ඔක්කොම ටික මේවන් නැති වෙලා මං මෙතෙන්න මේ මහ පොළොවේ පස් වෙලා ගියදින් මගේ දානේ නම් මන් අතර කරන්නේ නැහැ. මොකද ඔච්චරම දානේ දෙන්නේ. ඊට පස්සේ කිව්වා මට වෙන මොනවත් නැහැ. මගේ එකම අර්ථයයි මගේ හිතේ තියෙන්නේ. මේ සියලු දුකෙන් මම නිදහස් වෙන්න ඕන අන් අයත් නිදහස් කරවන්න ඕන. ලෞතුරා සම්බුදු බවයි. අන්න ඒ විලාවේ තමයි සක්‍රියට ලී ටිකක් කියනුයි. නැත්නම් සක්‍රියයිදී සක්‍ර පදවියටයි මේ ඔක්කොම කරන්නේ කියලා. ඊට පස්සේ සක්දෙවිඳු සමාව අරගෙන මේ මුළු මාලිගාවම පුරවන දාන වස්තු වලින් අසහ්‍ය සිටුතුමාගේ කතා වස්තු ඒ විදිහට තියෙනවා. බලන්න දන් දීම අපේ බෝධිසත්වෝ සංසාරේ පුරුදු කරපු විදිය. පුදුම සංගත. ඒ වගේ තව තියෙනවා ජාතක කතා. අකිත්ති තාපසතුමාගේ කතාව ওই විදිහට බඩගින්නේ ඉඳලා දන් දීපු එකක්. ඒ වගේ ගොඩාක් විස්තර තියෙනවා පින්වත්නි. ඉතින් කොහොම හරි මේ බලන්න බඩගින්නේ ඉඳලා දෙන දානේ මහත්ඵලයි මහනිසංසයි. ඉතින් ඒ අයට වෙනම දිව්‍ය විමාන පහළ වෙලා තියෙනවා. දැන් මේ අවස්ථාව තමන් එක වේලක් බඩගින්නේ ඉඳලා දුන්න දාන දීපු අය දිව්‍ය ලෝකේ දිව්‍ය රාජවරු වෙලා ඉපදිලා. තව තියෙනවා විස්තරයක් මේ එක දිව්‍ය පුත්‍රයෙක්ගේ මේ දිව්‍ය පුත්‍රයා
ගේ දිව්‍ය විමානේ හරි ගොඩාක් අලංකාරයි ලස්සනයි ආනුභාවයි සෞභාග්‍ය සම්පන්නයි. දිව්‍ය අප්සරාවන් බොහෝ ප්‍රමාණයක් සිටිනවා. වීණා නාද පංචතූරි නාද දිව්‍ය නාද නැටුම් ගැයුම් වැයුම් ඊ දිව්‍ය විමානේ පුරා පැතිරී තිබෙනවා. අධිපති බවට මේ පත් වෙලා සිටින්නේ මේ දෙවියා. මොගලන් මහරහතන් වහන්සේ මේ කාරණාව ඇහුවි. පින්වත් දෙවිය, ඔබ මොකද්ද කරපු පින මෙච්චර ආනුභව සම්පන්න වෙන්න? මම මනුස්ස ලෝකේ මිනිසෙක් වෙලා ඉඳී හිටියා. මම දැක්ක සිල්වත් ශ්‍රමණයන් වහන්සේලා. උන්වහන්සේලා විද්‍යාචරණ සම්පන්නයි, යසසින් යුක්තයි, බහුශ්‍රුතයි. තණ්හාව ෂය කරලා ඉන්නේ. ඉතින් මම උන්වහන්සේලා ගැන හිත පහදවගෙන හිටියේ. මම බොහොම පිළිවෙලකට දම්පැන් හදලා මහා දානයක් පූජා කළා. ඒ පිනෙන් තමයි මට ලැබුණේ. මේකත් මේ වගේ එකක්. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා මේ ගමට වැඩම කළා. වැඩම කළාට පස්සේ ආරංචි වුණා ඈත ඉඳලා උතුම් ශ්‍රමණයන් වහන්සේලා වැඩලා කියලා. අනේ ගිහිල්ලා මේ පින්වතුන් ගිහිල්ලා උන්වහන්සේලාට වන්දනා කළා, පාදෝවණී කළා, පාවල තෙල් ගාලා උපස්ථාන කළා. දැන් මට මේක කියනකොට මතක් වුණේ අර පහුගිය කාලේ තායිලන්තයෙන් භික්ෂුන් වහන්සේලා වැඩලා අර පාද යාත්‍රාවක් ශ්‍රී ලංකාවේ. එතකොට මිනිස්සු ගිහිල්ලා මඟට ආහාර පාන උන්වහන්සේලාට පූජා කළා. සමහර අය ගිහිල්ලා උන්වහන්සේලාගේ පාවල අර පයින් වඩින්න නිසා තෙල් ආදිය මේ තෙල් ගාලා සම්භාහණය කළා පාද. එහි විදිහට උපස්ථාන කරපේවා මම දැක්කා. එතකොට ඒ වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පාවල, මොගලන් මහරහතන් වහන්සේගේ පාවල තෙල් ගාලා උන්වහන්සේලාට වැඩින්ට සලස්වලා පහුවදාම දානයක් පූජා කරගෙන බණ අහලා හරියට සතුටු වෙලා මාර්ගඵල ලැබලා නැහැ. නමුත් අර කරපු පිනට දිව්‍ය ලෝකෙ ඉපදිලා මේ අප්‍රමාණ සැප විඳින මහා දිව්‍ය රාජවරු. ඉතින් මේව විමානනේ පහළනේ. දැන් ලංකාවේ නම් මිනිසුන්ට ඉඩ කඩන් තියනවා ආවලට අක්කරේ අක්කර දෙකයි පර්චේස් මෙච්චරයි පර්චේස් 10යි කියලා. ඒ වුණාට දිව්‍ය ලෝකේ ඔහොම පර්චේස් කතාවක් නැහැ. යොදුන් ගණන් විමාන පහළ වෙන්නේ පිනට. ඒ දිව්‍ය ලෝකේ තියෙනවා තවක් කෙනෙකුට හොරකම් කරන්නත් බෑ. පින් බලයට තමයි හැම එකක්ම පහළ වෙන්නේ. තමන් කරපු පිනට. ඊට පස්සේ තියෙනවා තවත් දෙවියෙක්. ඒ දෙවියත් අර විදිහටම අප්‍රමාණව ඉන්නවා. අප්‍රමාණ සැප සම්පත් විඳිනවා. ඒ දෙවියත් කළා තියෙන්නේ එහෙමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේලා ඔහොම ගමින් ගමට වඩිනකොට ඒත් උපස්ථාන කරලා පැන් දානි පැන් පූජා කරලා එතකොට බලන්න පින්වතුනි සාමාන්‍යයෙන් මේ උතුම් ශ්‍රාවකයන් වහන්සේලා ඒ කියන්නේ සාරිපුත්ත මොගලන් මහරහතන් වහන්සේලා වගේ උතුම් ස්වාමීන් වහන්සේලා පහළ වීම ඒ කාලේ සංගරුවන පහළ වීම දිවි මිනිසුන්ට කොච්චර හිතසුව පිණිස පවතිනවද කියලා. කොච්චර හිතසුව පිණිස පවතිනවද කියලා. ගමින් ගමට වඩිද්දී පැන් ටිකක් පූජා කළත්, දාන ටිකක් පූජා කළත්, පාවලට පැන් ටිකක් මේ පූජා කළත් කොයි තරම්නම් සැප විපාක විඳලා තියෙනවද? දැන් ඔය අපි අහලා තියෙනවා ඉස්සර ඈත ගම් වලට බණ කියන්න වඩිනවා කියනවා ලකුණ්ඩ බද්දී මහරහතන් වහන්සේ. ඊට පස්සේ උන්වහන්සේ ඔය ඈත ඉඳලා වඩිනකොට එක්තරා උපාසකයෙක් කළා තියෙන්නේ සඳුන් උරගාලා සඳුන් කල්කයක් හදලා තියාගෙන ඉඳලා තියෙනවා. දැන් මිනිස්සු ඔක්කොම රැස් වෙලා ඉන්නවා බණ අහන්න. එතකොට අර ස්වාමීන් වහන්සේ වඩිනකොට එක උපාසකයෙක් ගිහිල්ලා ස්වාමීනි මට අනුකම්පා කරන්න කියලා සඳුන් කල්ක ටික පෙන්නුවා. ලකුණ්ඩ බද්දී මහරහතන් වහන්සේ නිහඬව වැඩ සිටියා. ඊට පස්සේ අර උපාසකයා ඒ සඳුන් මේ පා සඳුන් අතරින් හොදලා සඳුන් කල්ක ගෑවා. සඳුන් කල්ක වලට පා දෙක සීතල වෙනවා. පුදුම සතුටුයි. ඊට පස්සේ ඔහුත් ඉඳගත්තා. ලකුණ්ඩ බද්දී මහරහතන් වහන්සේ ධර්මාසනේ අසුන් ගත්තා. උන්වහන්සේ මංජුස්වරයෙන් යුක්තයි. මංජුස්වර කියන්නේ උන්වහන්සේගේ කටහඬ අපි කියන්නේ කනට මී පැණිවක් කරනවා කියලා කියන්නේ ඒකාන්තයෙන් උන්වහන්සේගේ හඬට නේක කියන්නේ. මංජුස්වර. ඇයි මේ සංසාරේ මිහිරි අඹයක් ගිරවෙක් වෙලා ඉද්දි ප්‍රණීත අඹයක් අරන් ආකාශයෙන් යනකොට බුදුරජාන් වහන්සේ නමක් දැකලා ඉගිල්ල ඇවිල්ලා අඹ ගෙඩිය මී පැණි වගේ අඹ ගෙඩිය බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට දාපු පින්බලේනේ.
සංසාරේ බුදුගුණ කියවපු පින්බලේනේ. මිහිරි. ගොඩාක් මිහිරි. උන්වහන්සේගේ කටහඬ ඇහෙනකොට ඔක්කොම අමතක වෙනවා කියනවා. හිත සමාධිමත් වෙනවා කියනවා. මේ ලකුණ්ඩ බද්දී මහරහතන් වහන්සේගෙන් ධර්මය අහනකොට හිත සමාධිමත් වෙනවා කියනවා. එච්චර මේ හඬේ මිහිර. ඉතින් ලකුණ්ඩ බද්දී මහරහතන් වහන්සේ ධර්මාසනේ ඉඳගෙන දහම් දේශනා කරනකොට ඒ සතුටටත් එක්ක ඔහුගේ සිත එහෙම එකඟ වුණා. එකඟ වෙලා ඔහු ඒ ධර්මය අවබෝධ කළා, සෝතාපන්න වුණා. දැන් බලන්න රහතන් වහන්සේගේ සිරිපා සිසිල් කරන්න සඳුන් කල්ක පූජා කළා. ඒකෙන් සිද්ධ වුණේ කොමක්ද? තමන්ගේ අපායවල 136ක ගිනි නිවුණානේ. තිරිසන් ලෝකෙ ගින්න නිවුණානේ. ප්‍රේත ලෝකෙ ගින්න නිවුණානේ. අසුර ලෝකවල ගින්න නිවුණානේ. ආත්ම 7ක් ඇතුළත විඳින දුකක් විඳින්න තියෙන්නේ. සසරේ යන්න තියෙන්නේ. අමා මහ නිවන ඒකාන්තයෙන් ලැබෙනවනේ. සඳුන් කල්ක පූජාව ඒසා විපාකයි සඳුන් පූජාව. ඉතින් ඒ නිසා ඒ වාගේ විපාක තියෙනවා පින්වත්නි. ඊළඟට තියෙනවා හරි ලස්සන දිව්‍ය විමානයක්. මේ දිව්‍ය විමානේ සම්බන්ධයි පායාසි රාජඤ්ඤ කතාවට. පායාසි රජුරෝ මිත්‍යා දෘෂ්ටියෙන් ඉඳලා මෙලොවක් පරලොවක් නැහැ කියලා කුමාර කශ්‍යප මහරහතන් වහන්සේ ඒ මෙලොවක් පරලොවක් නැති ඒ දෘෂ්ටි අත්හැරපු විස්තරේ දියසින්දුට බියකරු සසර දහම් වැඩසටහනේදී අපි ඔබට කියලා දුන්නා. ඒ සම්පූර්ණ සිද්ධිය දීඝනිකායේ පායාසි රාජඤ්ඤ සූත්‍රයේ තියෙනවා. ඒ පායාසි රාජඤ්ඤ සූත්‍රය කියවන්න ඕන පුදුම ලස්සනයි. මිත්‍යා දෘෂ්ටි කඩන විදිය. උපමා උපමේය සහිතව දහම් දේශන විදිය හරි පුදුමයි. කුමාර කශ්‍යප මහරහතන් වහන්සේනේ සොඳුරු ලෙස දහම් දේශන්නේ. ඊට පස්සේ පින්වතුනි මොකද උනේ? ගිහිල්ලා දානේ කිව්වා මේ දැන් දන් දෙන්න කැමැතින් රාජමාලිගාවට ගිහිල්ලා උත්තර කියන මානවකයාට කතා කළා. උත්තර අමාත්‍ය ඔබ දානේ සංවිභාගය කරලා ඔක්කොටම දෙන්න ඕන. ගබඩාවෙන් හාල් ගන්න, අතනින් අහවල් දේව ගන්න, අන්න අහවල් ගබඩාවේ ඇඳුම් තියෙනවා දෙන්න කිව්වා. ඒ ඔක්කොම අයින් කරපු ඇඳුම්. ඊළඟට දුන්න දේ අනුව දෙන්න පුළුවන්නේ බතුයි හොදී විතරයි. ඉතින් උත්තර මානවකයා මෙහෙම දන් දීදී කල්පනා කර කර දවසක් දන් දීලා ඉවරලා ආකාශයට වැඳගෙන කිව්වා මේ දුන්න දානේ විපාක විදිහට උපනූපන් ජීවිතේ මේ රජුරු ඉන්න තැනකවත් මට නම් ඉන්න ලැබෙන්න එපා කියලා. ඕක ගිහිල්ලා කවුරු හරි කේලමෙක් කිව්වා රජුරවන්න. උත්තර මානවකයා කැඳෙව්වා. උත්තර උඹ මෙහෙම එකක් කියලා තියෙනවා. රජතුමනි මගේ අතින් කියවුණා. ඇයි එහෙම කියවුනේ? අනේ රජතුමනි බලන්න හැමදාම බතුයි හොදී බතුයි හොදී හොදී බතුයි. ඉතින් ඒ නිසා රජතුමනි අපිවත් හැමදාම එහෙම කන්න කැමති නෑ. අනිත් එක මේ රජමාලිගාවේ ඇඳලා ඉතුරු වෙච්ච පරණ ඇඳුම් තමයි මිනිසුන්ට දෙන්නේ. අනේ පරණ ඒවා අඳින්න අපි කැමති නෑ. අකමැති දේවල් දෙන්න වීමේ දුක තමයි වචනකින් පිට උනේ කිව්වා. ඒකට ෂොක් වුණා රජුරු දුක හිතුණා. රජතුමා කිව්වා අද ඉඳලා උත්තර මම කන බොන විදිහටම මිනිසුන්ට ප්‍රණීතව දන් දීපන් කිව්වා. ඉතින් උත්තර මානවකයා ගබඩාවෙන් ගේනවා හොඳට දවස් 7ට මෙනු 7ක් හදලා බොහොම අගේට දන් දුන්නා. ඊළඟට එන මිනිසුන්ට අපතේ නොයන විදියට හොඳට කන්න පුළුවන් විදියට හොඳට දන් දුන්නා. හොඳට ඇඳුම් දුන්නා. ප්‍රණීතව කළා මේක. ඒකේ පින්බලෙන් පස්සේ කාලෙක ඔහු මැරිලා ගිහිලා ඔහු ඉපදුනේ තව්තිසාවේ. තව්තිසාවේ ඇමතිතුමා ඉපදුනේ. දානෙට නියෝග කරපු රජුරෝ ඉපදුනේ බූමාටු දෙවියෙක් වෙලා. හැබැයි වෛශ්‍යරණ දිව්‍ය රාජයාගේ සෙම්පතියෙක් ආනුභාව සම්පන්නයි සේරිස්සක විමානයේ ඉපදුනේ. එතකොට මේ උත්තර දිව්‍ය පුත්‍රයා දිව්‍ය ලෝකේ ඉඳලා මොගලම් මහරහතන් වහන්සේ දවසක් වන්දනා කරන්න පැමිණියා. ඒ වෙලාවේ මොගලම් මහරහතන් වහන්සේ තමයි අහන්නේ මම මනුස්ස ඒ දෙවියා උත්තර දෙනවා මම මනුස්ස ලෝකේ මිනිසෙක් වෙලා හිටියේ. පායාසි රජුරුවන්ගේ සේවක තරුණේ මට ධනයක් ලැබුණා. ඒකෙන් තමයි මං දන් දුන්නේ. සිල්වතුන් වහන්සේලාව මට හරිම ප්‍රියයි. ඉතින් මං උන්වහන්සේලා ගැන හිත පහදවාගෙන හිටියේ. මං බොහොම පිළිවෙලකට දම්පැන් හදලා මහා දම් පූජා කළා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න ස්වාමීන් වහන්සේ මිනිස් ලෝකයේදී ওই පින තමයි මං කරගත්තේ.
ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. බලන්න දම්පැන් දානශාලාවේ දැන් එයා උත්තර මානවකයා ගෙදරින් බඩු ගෙනාවේ නෑනේ. උත්තර මානවකයා තමන් ඉව්වෙත් නෑනේ. ඒ දානේ ඕගනයිස් කළා. සංවිධානය කළා. ඒකේ විපාක බලන්න. දැන් එහෙනම් කොන්ත්‍රාත් කරන මිනිස්සු මෙන්න මේක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. රජයෙන් තමයි නියෝග කළා රජයෙන් ආධාර එවන්නේ පාර හදාපන් කියලා. ඒකෙන් ගසා ගන්න නැතුව හරියට හැදුවා නම් Tamanට විපාකේ තියෙනවා. එතකොට දැන් බලන්න අහක යන පින් කොච්චර අපිට ගන්න පුළුවන්ද? අපිට තනියෙන් ගමකට පාරක් හදන්න බෑ. අපිට තනියෙන් ගමකට පාරක් හදන්න බෑ. නමුත් පාරක් හදන්න රජයෙන් සල්ලි දුන්න වෙලාවේ ඒක හරියට කළා නම් මිනිසුන්ගේ යහපත පිණිස ව්‍යාපෘතියක් රජයෙන් නියෝග කළාට පස්සේ ලස්සනට ඒක බෙදිලා මුළු ගමටම රටට සිතක් වෙන විදිහට කළා නම් පුදුම ගැහිලිනේ තියෙන පොඩි තැන ඉඳලා ඉහළ දක්වාම. දැන් මම මේ නොදැනගෙන කියනවා නෙවෙයි. මට ආසාවක් හිතුණා මම ඔය ඒ කාලේ කන්තලේ ඉන්න කාලේ ඔන්න රජයෙන් පාරක් හදනවා කියලා අපි ලියුම් කියුම් දාලා ඔන්න පාර හදා ගන්න ඕන කියලා කිව්වා. ඊට පස්සේ ඔන්න එහෙන් නියෝග කළා පුළුවන්. ඔන්න ඒවල තිබ්බා පාස් වුණා පාර කියලා. ඊට පස්සේ අපිට ඇතුලේ ඉන්න නිලධාරීන් කිව්වා ස්වාමීන් වහන්සේලා එහෙම ආසපුවේ දායක සභාවත් එකතු කරගෙන පාර හදනවා නම් ඉතින් තවත් පාර ටිකක් දිගට හදාගත්ත හැකි අතරමැදින් යන වියදම් අඩු වෙනවනේ කියලා. ඉතින් අපි දායක සභාවේ අපි කට්ටියම එකතු වෙලා පාර හදන්න ගත්තා. අම්මෝ ඊට පස්සේ එක එක්කෙනා ඇවිල්ලා එක එක නිලධාරීන් ඇවිල්ලා අම්මෝ එක එක්කෙනා කියලා කොහොම හරි අවසානයේ ලක්ෂ 5 ප්‍රොජෙක්ට් එකට ලක්ෂ 3මාරයි හම්බුනේ. ඒතර මේ අත්දැකීමෙන් මේ කියන්නේ. බලන්න අහක යන පින හරියට කරගන්න මම නම් හිතන්නේ මේ ලංකාවේ ඉතාමත් අතලොස්සක් ඇති හරියට පින් කරන. මොකද තමන්ගේ ගෙදරින් ගෙනල්ලා නෙවෙයිනේ. දැන් බලන්න උත්තර මානවකයා මේ රජතුමා දෙන දේවල් ටික හරියට කළානේ. ඒ වාගේ අපි කියමුකෝ ඔන කෙනෙක් දානයක් දෙන්න මේ ඔන උයන පිරිසකට බාර දෙනවා. එතකොට එයාලා අතින් ගේන එකක් නෙවෙයිනේ. එයාලා හරියට ඒක කරනවා. ඒ පින Tamanට එනවා. ඒ පින එනවා. සේවා වත්පිළිවෙත් කිරීමේ විපාක ඇත කියන සම්මාදිට්ඨියේ විපාක මේවා. මට පැවරුණ වගකීම මං හරියට කරනවා මම මේකෙන් ගසා ගන්න නැහැ කියලා හිතනකොට ඒ අයට වෙනම දිව්‍ය විමාන තියෙනවා පින්වත්නි. ඒ අයට වෙනම දිව්‍ය විමාන තියෙනවා. ඒ වගේම තමයි ගෙවල් වල ඉන්න ළමයිනොත් දෙමව්පියන් දෙන ධනය ගසා ගන්නේ නැතුව, ඒ ධනය විනාශ කරන්නේ නැතුව, කාබාසිනියා කරලා දාන්න නැතුව හරියට පාවිච්චි කළොත් ධනය විනාශ කරන්නේ නැතුව දෙමව්පියන්ගේ ධනය ඒ ළමයිට වෙනම දිව්‍ය විමාන පහළ වෙනවා. ඒ නිසා පින්වතුනි අපි මේක තේරුම් ගන්නට ඕන. ඉතින් මේ විදිහට පුණ්‍ය විපාක ඊළඟට තව එකක් විශේෂයෙන් කියනවා දඹදිව ගමන්. දඹදිව ගමන් යනකොට ඉතින් අපිත් ගිහිල්ලා තියෙනවනේ. සමහර කණ්ඩායම් වල මිනිස්සු අම්මෝ මේ මිනිස්සුන්ගේ මුදල් වලට කරන හානිය. ඒ අහිංසක මිනිස්සු රුපියල එකතු කරලා දඹදිව යන්නේ. දැන් සමහරලාට අපි දැකලා තියෙනවා එක්කෙනෙක් අපිට මොන ගැහුණා දඹදිව ගිහිල්ලා ඒ අම්මා මේ පහන් තිර ඔතලා හම්බ කරපු සල්ලි වලින් තමයි දඹදිව ගිහිල්ලා තිබ්බේ. තව එක්කෙනෙක් නගර සභාවේ වැඩ කළා අතු ගාලා හම්බෙච්ච සල්ලි. තව එක්කෙනෙක් දුවගේ බයිසිකලේ විකුණලා හම්බෙච්ච සල්ලි. තව අම්මා කෙනෙක් දඹදිව ගිහිල්ලා තිබ්බා. මේ ඒ අම්මා මරණාධාර සමිතියට ගිහිල්ලා කියලා තිබ්බා මට මැරුණාට පස්සේ මගේ මිනිහ කුණුණක් කමන්නේ මම මෙච්චර කාලයක් මරණාධාර සමිතියට දුන්න සල්ලි ටික මට ඕන මට දඹදිව යන්න ඕන කියලා. ඊට පස්සේ මරණාධාර සමිතිය මෙයාව අයින් කළා ඒ සල්ලි ටික දීලා. ඊටු සල්ලි වලට ගමේ ගෙයක් ගන්න හිතවතුන්ගෙන් කතා කර මේ සල්ලි ටික එකතු කරගෙන දඹදිව ගිහිල්ලා තිබ්බා. ඉතින් මම සෑහෙන වතාවක් දඹදිව ගිහිල්ලා තියෙන කෙනෙක්. ඉතින් මාත් එක්ක ගිය කෙනෙක් නම් කියන්නේ මම වන්දවන කෙනෙක්නේ. ඒ නිසා තමයි ලොකු ස්වාමීන් වහන්සේ මහමෙවුනා දැන් නම් ඉතින් දඹදිව ගමන් ගැන කතා කරන්නේ කොහොමද මේ කොරෝනා මේ කලබලෙත් එක්ක. එතකොට මහමෙවුනාවෙන් යන දඹදිව ගමන් වලදී අපි වන්දනා කළොත් නම් ඒ පුංචිම අඩුපාඩුවක්වත් මිනිසෙකුට වෙන්න දෙන්නේ නැති තරම් අපිට පුළුවන් විදිහට අපි වග බලා ගන්නවා. ඒ නිසා සමහර කණ්ඩායම් තියෙනවා ගිහිල්ලා මලක් දෙන්නේ මිනිස්සුන්ට. හරියට කණ්ඩ බොන්න ඉදින්ට ඒවා කන්න බොන එකත් පැත්තක දාන්නකෝ. හරියට වැඳ ගන්න දෙන්නේ නැහනේ.
මටම සමහර කණ්ඩායම් වල වෙනත් කණ්ඩායම් වල මිනිස්සු මට ඇවිල්ලා කියනවා ආඳුරනේ දෙවුරන් මෙහෙර ළඟට ගෙනලා බස් එක නැවැත්තුවාලු අන්න ජේතවනාරාමේ ගිහිල්ලා ඉක්මනට එනවා කියලා කිව්වලු නඩේ ගුරා. අර ආච්චි අමල මොකක්වත් දන්නේ නැහැ. මහමෙවුනාවෙන් යන අයට මම මේ කියන්නේ ඇත්ත කතාව. ගඩොලක් ගානේ පෙන්ලා කියනවා මේ කුටි අහවල් රහතන් වහන්සේගේ මේ කුටි අහවල් රහතන් වහන්සේගේ මේ දන් සභා මණ්ඩපේ මේ ගන්ධ කුටිය මේ ආනන්ද ස්වාමීන් වහන්සේ හිටපු තැන වැඳගනින්නලා කියලා. මිනිසුන්ට පාඩුවක් කළේ නැහැ. ඒ නිසා ඒක දැනගෙනයි ලොකු ස්වාමීන් වහන්සේ ඒක හැදුවේ. එතකොට ඒ නිසා මිනිස්යන්ට මේ මිනිස්යාගේ යහපත ඇති කරලා දෙනවා කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. මෙච්චර විස්තර කළේ පින්වතුනි කාරුණිකව මොකද්ද? Tamande යම් සේවයක් කරන්න තියෙනවා නම් සේවයේ උපරිම ආකාරයෙන් කරන්න. රටට ආගමට ජාතියට සේවයක් කරන්න පුළුවන් නම් ඊළඟට යම්කිසි ව්‍යාපෘතියකට මුදල් වෙන් වුණා නම් ඒව හරියට කරන්න. ඇලක් දොලක් ගඟක් මේ ඇලක් දොලක් වැවක් ඒවා කපන්න මුදල් පාස් වුණා නම් හරියට කරන්න. ලැබුණ මුදලට වැඩිය කරන්නේ කොහොමද කියලා හිතන්න. මේ ජීවිතේ දුෂ්කරයි අමාරුයි අවංකව වැඩ කරන අයට ගොඩාක් ප්‍රශ්න එනවා. නමුත් සංසාරයේ ඔබට දුකක් නැහැ. ඔබට වෙනම දිව්‍ය විමාන තියෙනවා. ඒ නිසා ඒවා ගැන හිතලා සන්තෝෂයටපත් වෙන්න. ඉතින් අවසාන වශයෙන් අපි තව දිව්‍ය විමානයක් ගැන පුංචි කතාවක් තියෙනවා. ඒකත් සිහි කරලම අපි මේ පින් අනුමෝදනාව සිද්ධ කරමු. ඉතින් පින්වතුනි මේ මුගලන් මහරහතන් වහන්සේ දැක්කා තවත් දවසක දිව්‍ය විමානයක්. ඒ දිව්‍ය විමානයේ හිටිය දෙවියා මේ විදිහටයි කිව්වේ තමන්ගේ පින ගැන. මම මනුස්ස ලෝකේ මිනිසෙක් වෙලා හිටියා. මං හරි දුප්පත්, අසරණයි, දීනයි, කුලී වැඩ කරන කෙනෙක් වෙලා හිටියේ. මගේ මව්පියන් හොඳටම වයසට ගිහිල්ලා දුර්වල වෙලා ඉන්නකොට මං උපස්ථාන කළා. ඒ වගේම සිල්වතුන් වහන්සේලා මට හරි පියයි. ඉතින් මම උන්වහන්සේලා ගැන හිත පහදවගෙන හිටියේ. මම බොහොම පිළිවෙලට දම්පැන් පූජා කළා. ඒ පිනෙන් තමයි මට මෙවැනි ලස්සනක් ලැබුණේ. ඒ පිනෙන් මට මෙච්චර සිතට ප්‍රීති උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ නිසා කියනවා. පින්වතුනි මේ දෙවියා කරපු පින තමයි මේ දෙවියා හරි මනුස්ස ලෝකෙදී හරිම දුප්පත්. ආය මිනිසෙකුට මොනවද දෙනවා කියලා එකක් කරන්න මහා දාන කරන්න කෙනෙක් නෙවෙයි. මේ දුප්පත් මිනිසයා එදා වේල හොයාගෙන කරපු ලොකුම දේ තමයි අම්මයි තාත්තයි බලාගත්තා වයසක. අම්මයි තාත්තයි බලාගෙන කලාතුරකින් අර ඉතුරු වෙන එකෙන් සංඝයාට දානයක් පූජා කළා. Tamandවත් නෑ ගෙදර. දුෂ්කරව පින් කළා. ඒ පිනේ විපාක විදියට දෙව්ලොව ගියා. දුෂ්කරව කරපු පින් එක මේ දියණියක් ලිපියක් එවලා තිබ්බ පොල්ගහවලට එයා දානයක් දෙන්න හිතනවලු. දානයක් දෙන්න හිතනකොටම අතේ සතේ නැති වෙනවා. කවදාවත් දානයක් දෙන්න සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. ඒ ළමයා අවසානයේ කළා තියෙන්නේ දැන් මේ වෙච්ච සිද්ධිය මම මේ කියන්නේ. අවසානයේ කළා තියෙන්නේ මේ තමන්ගේ කෙස් ටික කපලා විකුණලා ඒ මුදල් වලින් සංඝයාට දානයක් පූජා කළා. ඉතින් ඒ නිසා මං දුෂ්කරව කරගත්ත පින අනුමෝදන් වේවා කියලා ලිපියක් එවලා. එහෙමත් පින් කරන අය අද කාලේ ඉන්නවනේ පින්වතුනි. දැන් මෙයා අම්මයි තාත්තයි බලාගෙන ඒ කරපු පින් බලයට දෙව්ලොව ඉපදුනා. ඒ නිසා පින්වතුනි මේ පින කියන එක සුළුපටු දෙයක් කියලා හිතන්න එපා. ඉතින් අනිත් කාරණාව තමයි දෙමව්පියන්ට සලකන එක. දෙමව්පියන්ට සලකන එක සුළු පිනක් කියලා හිතන්න එපා. දැන් සාමාන්‍යයෙන් ඔන්න පින්වතුනි එක දිව්‍ය රාජ්‍යයේ කතාවක් තියෙනවා. එක පවුලක දරුවෝ 7 දෙනෙක් ඉඳලා. ඒ දරුවෝ 7 දෙනාගෙන් බාලම කොල්ලා ටිකක් මෝඩ පහේ ළමයි. අනිත් අය හරි දැනුගත්. ඉතින් නමුත් මෝඩ පහේ වුණාට අම්මට හරි ආදරෙයි, තාත්තට හරි ආදරෙයි. ඒ දෙන්න කෑවද නැද්ද කියලා බලලා තමයි තමන් කන්නේ. දැන් ඔය වගේ අයට වෙන්න එහෙනම් මෝඩ පහේ කියන වැත්තේ. ඉතින් එහෙම ඉඳලා ඇයි මෝඩ පහේ කියන්නේ? ඒ බාලයාට නම දැම්මේ අනිත් සහෝදරයෝ 6 දෙනාම උඹ මෝඩයා කියලා. හැමදාම මෝඩයෝ මේ වරින් කියනවා බාල මල්ලිට. කොල්ලොම 6 දෙනෙක් අනිත්. ඊට පස්සේ මොකද වුනේ පින්වත්නි මේ සිද්ධ වුනේ අද ඊකක් නෙවෙයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය. ඊට පස්සේ එක එක අයියා විවාහ වෙලා තැන් වලට ගියා. අවසානයේ ගෙදර ඉතුරුනේ කවුද? අර මෝඩයා.
ගමේ මිනිසුන්ටත් ඒ නම ගියා මෝඩයා. මුළු ජීවිත කාලෙම අහපු නම තමයි ඔහු මෝඩයා. හැබැයි අම්මා තාත්තට පුදුම විදිහට සත්කාර කරන්නේ. අවසානයේ අම්මයි තාත්තයි ගොඩාක් වයසයි. අර මෝඩ පහේ ළමයා ගෙදර ඉතුරුණා. නාවනවා, කවනවා, පොවනවා ඔක්කොම කළා කුලී වැඩට යනවා. හැන්දෑවට හාල් ටිකක් ඔය මොනවාරි උයන්ට ටිකක් අරගෙන ඇවිල්ලා උයලා කන්න බොන්න දෙනවා. ඔහොම මුළු ජීවිතේම ගෙවුණ කසාදයක්වත් නැහැ. දවසක් මේ අම්මා නාලා කියලා ඒ නාවල ඉස්සරට අබදුන් අල්ලනවා. ඒක දෙමව්පියන්ට කරන ගෞරවයක් විදිහට ඒ කාලේ කරන්නේ. අබදුන් අල්ලලා අම්මගේ තාත්තගේ කකුල් දෙක වැඳලා මේ කුලී වැඩට යන්න එළියට අඩිය තියෙනකොටම ගේට්ටුව ළඟ ගෙදර ඉස්සරහා රන් කඳක් වගේ ඒ තථාගත කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නිවසට වැඩලා මෙයාගේ ඇඟ පණ නැතුව ගිහිල්ලා ජීවිතේට හිතා ගන්නවත් පුළුවන්ද මේ වනාහි දිඹුල් මලක් වගේ කවදාවත් සිද්ධ වෙන දෙයක්ද? එයා ගල් වෙලා මෙහෙම ඉඳලා මෙහෙම දන ගහලා වැටිලා. ඉතින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ පුතාගේ අතට මේ පාත්‍රය දීලා අම්මයි තාත්තට දවල්ට උයලා තිබ්බ ආහාරේ පාත්‍රයට ඉක්මනට ඇතුල් වලට ගිහිල්ලා ගෙනල්ලා උන්වහන්සේට පූජා කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ එතනම පිළිකන්නේ ඉඳගෙන ඒ දානේ වැළඳුවා. ඔක්කොම වැඳගෙන බලාගෙන හිටියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. අම්මයි තාත්තයි දෙන්නම අනාගාමී වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ වැඩි එක හිතා ගන්න බැරුව මේ මොකද්ද උනේ කියලා වික්ෂිප්ත වෙලා පුතා හිටියේ. පුතාට මාර්ගඵල ලබන්න බැරි වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පුතාගේ ඔළුවට අත තියලා කිව්වා සත්පුරුෂය. ඔහුගේ ඇඟ සීතල වෙලා ගියා. ලෝකෙ මිනිස්සු ඔක්කොම කිව්වේ මෝඩයා කියලා. නමුත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඔහුට කිව්වා සත්පුරුෂය කියලා. ඔබ මව්ට සලකන කෙනෙක්, පියාට සලකන කෙනෙක්. සත්පුරුෂයන් උඹට වරදින්නේ නැහැ කිව්වා. වැඳගෙන හිටියා මුළු ජීවිත කාලෙම මේ ඇති. එතනින් චුත වුණා. අපේ ගෞතම බුද්ධ ශාසනය වෙනකොටත් දෙව්ලොව. බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්මයේ දේශනා කරනකොට ධම්මචක්ක දේශනාව. සෝතාපන්න වුණා ඒ දිව්‍ය රාජයා. ඔහොම විමාන කතාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මව්ට සැලකීම, පියාට සැලකීම කියන්නේ පුදුම දෙයක්. මේ ලෝකේ ප්‍රශංසා මොකටද අපිට? මේ මිනිසුන්ගේ ඇනුම් බැනුම් ප්‍රශංසා කිසි වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේලාගේ ගුරුවරුන්ගේ සත්පුරුෂයන්ගේ වචන තමයි අපේ ජීවිතේට බලපාන්නේ. මේ හිස් මිනිසුන්ගේ ලෝකවල අපිට වැඩක්ම නැහැ. ඔබ මව්ට සලකන කෙනෙක් වෙන්න, පියාට සලකන කෙනෙක් වෙන්න ඔබට කවදාවත් වරදින්නේ නැහැ. කොච්චර දුප්පත් වුණත්, කොච්චර අහිංසක වුණත්, කොච්චර මිනිසුන්ගෙන් බැනුම් ඇහුවා. කාගෙන්වත් හොඳ නාමේ නැති වුණත් මුළු ගමම ඔබට හින් පාස් කළත් ඔබ මව්ට සලකනවා නම්, පියාට සලකනවා නම් ඔබට වෙනම දිව්‍ය විමාන තියෙනවා. ඒ නිසා ඔබගේ ජීවිතේ පිනෙන් පිරෙලා පරලෝ සැපේ වේවා කියලා එක හිතින් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි, අද දවසේ දිවසින්දුටු දෙව්ලොව සැප දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර මහමෙවුනා භාවනා උපස්ථාන කමිටුවේ භාවනා සුපි උපස්ථාන කමිටුවේ පින්වතුන් එකතු වෙලා. ඉතින් මේ පින්වතුන් ලොකු යහපතක් භාග්‍යයක් උදා කර ගන්නවා අද මේ ධර්ම දාණයට සහ සම්බන්ධ වෙලා. ඉතින් පින්වතුනි, මේ සියලු පින් බලයෙන් අපි සිත ප්‍රාර්ථනා කරමු මේ ලෝකෙටම ව්‍යසනයක් වුණ ඒ කොරෝනා වසංගතය, ඒ ව්‍යසනයේ දුරින්ම දුර වෙලා මනුස්ස වර්ගයාට සැනසෙල්ල, රැකවරණය, ආරක්ෂාව සැලසේවා කියලා. ඒ වගේම පින්වතුනි, අපි පින් පමුණුවමු මීට වසරකට පෙර මිය ගිය ඩී.පී. ගුණදාස මහත්මයාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙලා සියලු දෙවියෝ සියලු රටවල සිටින සියලු සදහැවතුන් පින්වතුන් ආරක්ෂා කරත්වා. ඒ වගේම මිය පරලෝකීය ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වී එයත්ෝ පරලෝ සැපයටපත් වේවා. ඩී.පී. ගුණදාස පියාණන් ඇතුළු සියලු දෙනාට මේ පින් බලයෙන් පරලෝ සැපේ වේවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ඒ වගේම ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූපුතුන්ටත් මේ පින් බලෙන් ධර්මාවබෝධයම සැලසේවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර මහමෙවුනා භාවනා සපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුන් සියලු දෙනාටත්, ඒ වගේම මේ පින්වතුන්ගේ පවුල්වල සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා.
ඒ සියලු දෙනාට ගෞතම සසුනේ පිහිට ලැබීම පිණිසම මේ පින් හේතු උපකාර වේවා. ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලියේ ඒ මාධ්‍ය පවත්වාගෙන යන්න උපකාර කරන සියලු දෙනාට ඒ වගේම ඔබ සියලු දෙනාට මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍ර ආදීන්ට මේ පින් අනුමෝදන් වේවා. කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට පින් සිදු වේවා. අපි කාට සසර දුකින් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.